වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා ශාන්ත ගුණවර්ධන මහතා විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් සුවහසක් ජනයාට නිවැරදි ධර්මය කියා දීමට වෙරදරන ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. වසර 30ක් ආයු වළඳා දැනට වසර 6කට පෙර දායකත්වය දැරූ අය අතරින් වියෝ වූ ශෂී ගුණවර්ධන පුතණුවන් ඇතුළු පින් අනුමෝදන් විය හැකි සංසාරගත සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වීමෙන් ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා. රෝග බියෙන් පෙළෙන සියලුම සත්වයින්ට මේ පින් ආශිර්වාදයක්ම වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නයිදං අත්තකතං බිම්බං නයිදං පරකතං අගං හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුජ්ජති. ධර්මදේශනා මාධ්‍ය ලෙස ප්‍රඥානාලිකාව තෝරාගත්තා වූ දවසේ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ සිටින්නා වූ ධර්ම ශ්‍රවණාබිලාසී සදහැබර පින්නතුනි. ඊට වැදගත් ඊට ගැඹුරු මාතෘකාවක් විවරණය කරන්නටයි මේ සෝදානම් වෙන්නේ. විශේෂයෙන් මේ මාධ්‍ය ආරම්භයේ පටන් මෙහි රැඳී සිටින කෙනෙක් වශයෙන් සහ සරලතෙන් පටන් ගැඹුරට ධර්මදේශනා සිය ගණනක් කළ කෙනෙක් වශයෙන් උයි මේ කරුණු පැහැදිලි කරන්නට උත්සාහ කරන්නේ. සාමාන්‍යයෙන් මේ ගාථාව ඔබේ නිවෙස්වල අවමගුලකදී ඇතැම් අනුශාසකින් වහන්සේ නමක් විසින් ඔබට කරනවා ඇහිලා තියෙන්න පුළුවන්. එහි අර්ථයත් පැහැදිලි කරමින් ඊට වඩා ගැඹුරු අර්ථයක් මේක තුළ තියෙනවායි කියන එක. මේක තුළ විග්‍රහ කරන්නේ සිදුවීමක් නෙවෙයි අනුගමනීය ප්‍රතිපදාවක් කියන එක පැහැදිලි කරන්නටයි මම මේ කාලය ගන්න කල්පනා කරන්නේ. අත්තකතං කියන්නේ තමන් කරපු දෙයක් කියන එක. ඉදං කියන්නේ මෙය. බිම්බං කියන පදේ තමයි අපි හොයාගන්න ඕන. බිම්බ කියන පදය බාහිර වස්තුවකටත් කියනවා ශරීරයටත් යොදනවා වගේ කියලා හිතෙනවා. නමුත් කය හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්නවා කියන කාරණයටත් වඩා තවත් එහාට කය තුළ සිදුවෙන්නා වූ පංචස්කන්ධ නම් වූ ක්‍රියාදාමයකුත් තියෙනවා. බිම්බ කියන්නේ ඒක වෙන්නත් පුළුවන්. එතකොට එහෙමනම් මේ පංච උපාදානස්කන්ධේ පංචස්කන්ධේ නැත්තම් කය තමන් හදපු එකකුත් නෙවෙයි කියලා කියන්නේ. නයිදං පරකතං අගං පර අන් අය කතං කරපු ලද අගං දුක් මේ අනුන් හදපු දුකකුත් නෙවෙයි කියලා කියනවා. මේ වචනේ මතක තියාගන්න මේ නයිදං පර කතං අගං කියන පදේ මතක තියාගන්න. මෙතන මේ ගැටලුවට විසඳුම මේ ගාථාව තුල තියෙන්න ඕන. ඊළඟට හේතු පටිච්ච සම්භූතං. මෙන්න මේ පද දෙක තමයි අපට ලෞකිකාර්ථයෙන් විවරණය කරනවා ඇහිලා තියෙන්නේ. සංභූතං හට ගන්නවා පටිච්ච එකතු වීමෙන් හේතු. එතකොට ඒ හේතු බිඳුනොත් අවසන් වෙනවා. හේතු බංගෙන් බිඳී යාමෙන් නිරුද්ධ වෙනවා. නමුත් මේක අපි සාමාන්‍ය සමාජයේ දකින්නේ අර
අවමගුල් උත්සවයකදී කෙනෙකුගේ මිය යාමට මව්පියන්ගේ එකතුවෙන් එහෙම නැත්නම් ඝනකායක කුසල අකුසල කර්මයන්ට අනුව හට ගන්නවා. නැත්නම් ආයුෂ උස්මාත්‍ය විඥානං ආයුෂෝනසම තියෙනවා. ඒක තමයි ශාරීරික පැවැත්මට හේතුව. එතකොට හිතයි ඉවන් වී ගියාද හුස්ම ගැනීම නතර වුණාද ඊට පස්සේ හේතු බංගා ඊට පස්සේ කය පොළොවට පස් වෙනවා. මේ තමයි ඔබ දන්න සරල අර්ථය. හොඳයි එතකොට දැන් පරකතන් අගන් වල විසඳුම හම්බ වුණාද? ඒ නිසා මේක නෙමෙයි මේකේ අර්ථය. මිට වඩා ගැඹුරු සහ සුන්දර අර්ථයක් පවතින්නේ. ඒකයි මම කිව්වේ බිම්බන් යන්නට කය ගන්නවට වඩා ඊට වඩා ගැඹුරින් ගන්න එක හොඳයි කියලා. සමනේ මම දකින්නේ බාහිර තියෙන වස්තු හැම දෙයකම හැඩයට බිම්බ කියලා කියනවායි කියලා. ඒවා හඳුනා ගැනීම සඳහා ඇස තුළ පහළ වෙන්නා වූ සෙවණැල්ලට පටිබිම්බ කියලා කියනවායි කියලා. එතකොට කය කියලා කියන්නේ මව්පිය එකතුවක පමණක් නොව අතීත තමන් සතු කර්ම ශක්තියක විපාකයයි. අනාගත විපාකයයි. අතීත කර්ම ශක්තියක විපාකයයි. ඊළඟට දරුවෙකුට ඔය අපි කතා කරන්නා වූ ආර්ය සත්‍ය සඳහන් වෙන්නා වූ පංච උපාදානස්කන්ධයේ දුක කියන එක නෑ. ඔහු තාමත් බාහිර ලෝකෙත් එක්කලා ඇලෙන්නේ ගැටෙන්නේ නැති කෙනෙක් වශයෙන් සරල සුන්දර ජීවිතයක් ගත කරනවා. නමුත් මේ පරකතන් අගන් කියන කේ තේරුම අග මූල සූත්‍රය කියලාත් පැහැදිලි කරලා තියෙනවා. අග කියන වචනේ තේරුම දුක්ඛ කියන එක. එතකොට බුදු සමයේ දුක කියන එක අපි තේරුම් ගන්න ඕන බාහිර ලෝකේ තියෙන දෙයක් වශයෙන් නෙමෙයි. ඒ වගේම ලෝකයාට පෙනෙන සමහර වේදනා වශයෙන්ුත් නෙමෙයි. අපි දන්න දෙයක් නම් බුදුරේ එක පැහැදිලි කරන්න ඕන නෑ. නමුත් මේ භවයෙන් භවයට පැවැත්මෙන් පැවැත්මට සසර නිමාවක් නැතු ශරීරය අතහැරුණාට එකතු කරගත්ත දේවල් අතහැරුණාට මින් නිමාවක් නැත්තේ ඇයි? එහෙම නැත්නම් රට ජාතිය ආගම කොමක් වුණත් මේ සිදුවෙන්නා වූ ලෝක ධර්මතා හමුවේදී අඬන්නේ දොලන්නේ වැළපෙන්නේ ඇයි? මරණයට අකමැති ඇයි? ඒකට තිබෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා වචනයක්. සාරාංශ කරලා කියනවා නම් අටලෝ දහමවත් බාහිර හේතුවත් නෙමෙයි මේ පංච උපාදානස්කන්ධය නම් වූ දෙයක් අපි තුල පහළ වීම තමයි අපට මේ දුක් ගෙනත් දෙන්න හේතු වෙන්නේ කියන එක පෙන්වලා තියෙන්නේ. එහෙනම් මේකේ පෙන්වන්නේ මේ දුක කවුරුත් කළපු එකක් නෙමෙයි හේතු සමவாயෙන් එකතු වීමෙන් හටගන්නේ. අර ජීවත් වෙන්න තියෙන හේතු යනුනේ මරණයටපත් වෙනවා කිව්වට අපි දුකින් මිදෙන්නේ නැහැ. එහෙනම් හේතු හා සමவாயෙන් හටගන්නා වූ දුක හේතු බංග කිරීමෙන් නැති කරන්න පුළුවන්. අන්න එහෙමයි මම දකින්නේ මේකේ පවතිනා වූ ගැඹුරු අර්ථය. ඉතින් අපි තව ටිකක් මේකට වචනේ ගනිමු. හේතුඵල ධම කියන්නේ මොකක්ද කියලා ගන්නකො. හේතුඵල ධම කියන්නේ පටිච්චසමුප්පාදය කියලා කියනවා. පටිච්චසමුප්පාදෙට හේතුඵල ධම කියලා කියන්නේ. එතකොට ඒකේ හේතුඵල හේතු නිසා ඵල. ඒක බුදුන් වහන්සේ පහළ වෙනතරම මේ හේතුඵල න්‍යාය තමයි ක්‍රියාත්මක වුණේ. බුදුන් වහන්සේ අර හේතු නිසා හේතු නැති කිරීමෙන් ඵල නිරෝධය කළේ. එහෙනම් මේ හේතු බංගා නිරුද්ධති කියන එක වර්තමානයේට ක්‍රියාත්මක වෙන්න ඕන කාරණයක්. අර හුස්ම ටික නැති වෙලා මිනිස්සයා මැරුණා කියන එක කියන්නේ නෙමෙයි යදන්න ඕන. හේතු මොනවද? පටිච්ච වුණාම සම්භූතං වෙනවා. හොඳයි ඒ හේතු ටිකම පටිච්ච නොවුනොත් ඵලය හට ගන්නවද? ලෝකේ හේතුඵල බුදු සමයේ හේතු නිරෝධයෙන් ඵල නිරෝධය.
මෙන්න මෙහෙමයි අපිට මේක තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ. එවිට මේ හේතු කියන කාරණාව ජීවිතේ පුරාම එකක් වශයෙන් අරගෙන විසඳගන්න බෑ අපට. එහෙම ජීවිතේම පුරාම කාලයක් අපට ලැබෙන්නේ නැහැ. අපි ඇසේ පෙනුමට අපි ළමා කාලේ ජීවත් වුණා, දැන් ජීවත් වෙනවා, මයන තුන් ජීවත් වෙනවා කියලා කිව්වට මේ ජීවිතය ගතවන්නේ මොහොතින් මොහොත. මොහොත්තම්පි. ඒ මොහොත තුල තමයි හේතු පටිච්ච වෙන්නේ සහ දුක හට ගැනීම සිදු වෙන්නේ. ඒ හේතු බිඳින්න පුළුවන් නම් දුක හට ගන්නෙත් නෑ මේ මොහොතේම. දැන් බලන්න මෙන්න මෙහෙම කතාවක් ආනන්ද සූත්‍රයේ තියෙනවා. එකක් වැඩීමෙන් හතරක්, හතරක් වැඩීමෙන් හතක්, හතක් වැඩීමෙන් දෙකක් වැඩෙන න්‍යායක් තියෙනවා කියලා. එකයි එතකොට. එකක් නම් අවුරුද්ද පුරාම ජීවිත කාලයෙන් පුරාම නේ, එකක් නම් මොහොතකින් සිදුවෙන දෙයක්, මොහොතක සිදුවෙන දෙයක්. මේ අග තියෙන දෙක හරි වටිනවා. ඒක තමයි බුදුන් වහන්සේ වදාළ පරිදි භාවිතා කිරීමෙන් ලැබෙන දායාදය. ඒකේ අනිත් පැත්ත තමයි හේතුඵල ධර්මය, හේතු නිරෝධයෙන් ඵල නිරෝධය භාවිතා නොකරන්නේ නම් ලෝකෙට අහුන හේතුඵල දාමේ විපාකය. හේතු පටිච්ච සම්භූතන් නම් එහෙනම් ඒකට අවිද්‍යා සංකාර. හේතු බංගා නිරුජ්ජති නම් ඒක විද්‍යා විමුක්ති. අවිද්‍යා සංකාර කියන තැනට විද්‍යා විමුක්ති. මෙන්න මෙහෙමයි මේක මේ මොහොතේ ක්‍රියාවලිය බවට පත් වෙන්න ඕන. එතකොට මේ සිද්ධිය මම දකින්නේ ජීවිතයක් තුළ වුණාට අරමුණක් තුළ සිදුවෙන දෙයක් කියලා. සයාකාර අරමුණු ලෝකේ ජීවත් වෙනකොට අපි ගන්නකොට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණ තුළ සිදුවෙන දෙයක් තමයි මේ අවිද්‍යා සංකාරය කියලා කියන්නේ. එතකොට ඒක අපි දවස් 3ක් සම්බන්ධ කරලා ගන්නවා වගේ ගන්න නැතිව ජීවිත 3ක් වශයෙන් සම්බන්ධ කරලා ගන්නේ නැතුව ඊයේ අද සහ හෙට කියලා අරමුණ තුළම ඊයේ සහ අද සහ හෙට තියෙනවද නැත්නම් අතීතේ වර්තමාන අනාගත තියෙනවද කියලා ගැඹුරින් හොයලා බලන්න ඕන. ඔබගේ ළමා කාලේ මතක් කරගන්න. මට මතකයි මම පොඩි ළමෙක් විදිහට හිස් ගිනි පෙට්ටිය අරගෙන ගිනි පෙට්ටි වලින් සෙල්ලමක් කළා. මේ ගිනි පෙට්ටිය කියන එකේ පිටපැත්තේ පෙට්ටිය වගේම ඇතුලේ කොපුවක් තියෙනවා. මේක තමයි කූරු ගබඩා කරලා තියෙන්නේ. ඒක එළියට ගන්න පුළුවනි. කූරු තියෙනකොටත් ගන්න පුළුවන්, නැතත් පුළුවනි. ඒක පෙට්ටිය හා සමානව ගබඩාවක් ඇතුළ තියෙනවා. ගිනි පෙට්ටිය තනි එකක්. නමුත් අපි මේ ගිනි පෙට්ටි පේලි හදනවා. එක ගිනි පෙට්ටියක ඇතුළත කොටස භාගයක් එළියට ගන්නවා. එතකොට ඒකේ භාගයයි තියෙන්නේ, ඉතුරු භාගය එළියේ තියෙන්නේ. ඊළඟ ගිනි පෙට්ටියේ භාගයක් මේකට සම්බන්ධ කරනවා. එතකොට ඒකේ භාගයක් එළියට යනවා. ඒකට තව එකක් හයි කරන්න පුළුවන්. මේ විදිහට පිටින් පේන ගිනි පෙට්ටිය ඇතුලේ දෙපැත්තට සම්බන්ධ කැලි දෙකක් තියෙනවා. මේ දෙක විසින් අනික් කොට සම්බන්ධ වෙන්න. අතීතයට සම්බන්ධ වෙන්න පුළුවන්, අනාගතයට සම්බන්ධ වෙන්නත් පුළුවන්. මම කියන දේ කරලා නැත්නම් ගෙදර ගිහින් අත්හදා බලන්න කියන දේ අහලා. මෙන්න මේ වර්තමාන පිටවෙන පෙට්ටිය වගේ තමයි වර්තමාන ස්කන්ධ පංචකය කියලා කියන්නේ. නමුත් ඒක ජොයින්ට් කරලා තියෙනවා නම් දෙපැත්තට ඇතුළත තියෙන පෙට්ටියේ අතීත පැත්ත තමයි අතීත හේතු කියලා කියන්නේ. නමුත් ඇතුළතින් ඉදිරියට තබන කොටස තමයි වර්තමාන හේතු කියලා කියන්නේ. ඒකට ඉදිරියට කෑල්ලක් තියෙන නිසා තමයි ඊළඟ ගිනි පෙට්ටිය මේකට සම්බන්ධ කරන්න පුළුවන්කමක් තියෙන. නැත්නම් බෑ.
පිටින් පෙනෙන්නේ වර්තමාන ස්කන්ධ පංචකය වුණාට ඒකේ අතීත හේතු සහ වර්තමාන අතීත හේතු සහ අතීත ඵල සහ වර්තමාන හේතුත් තියෙනවා. මෙන්න මේ වගේ මේ සසර සම්බන්ධය කියන එකත් අතීත හේතු සහ වර්තමාන ඵල වර්තමාන හේතු තැබීමෙන් අනාගතයක් සකස් වෙන්නේ. මේ මම කතා කරන අතීත වර්තමාන අනාගත සිංහල භාෂාවේ අතීත වර්තමාන අනාගත නෙවෙයි. 20 වෙනි 19 වෙනි 21 වෙනි නැත්නම් 20 වෙනි 21 වෙනි 22 වෙනි තේවසේ 20 වෙනි එක අතීතයේ 21 වර්තමානයේ 22 අනාගතයේ එහෙමත් නෙවෙයි. ඊයේ අද හෙට එහෙමත් නෙවෙයි. ඔර්ලෝසුවේ තත්පර 3ක් මේ තත්පරයේ දැන් පෙර තත්පරයේ පසු තත්පරයේ වගේ ඊටත් වඩා සියුම්. ඒ වගේ මොහොත. මෙන්න මේ මොහොතක ක්‍රියාදාමයේ අනවබෝධය මිනිසා විසින් බුදුවරයෙක් පහළ වෙන තුරුම කරන්නා වූ මෝඩකමක්. ඒක දියුණු මාවතල් තියෙනවා. දියුණු පියවරවල්. නමුත් ඒක මෝඩකමක්. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කිව්වේ. බුදුවර ලෝකේ පහළ වුණේ අවිද්‍යාව පත්‍ය සංඛාරා පවත්තන්න නෙමෙයි. අවිද්‍යාව නිරෝධයෙන් සංඛාරය දේශනා කරන්න. ඒ නිසා මම උපකල්පනය කරනු ලබනවා මේ අනුගමනීය ආර්ය සත්‍ය බුදුරු දේශනා කර වදාළේ පංචස්කන්ධයක් තුළ පංච උපාදානස්කන්ධයක් තුළ කියන එක. එහෙනම් අපිට පංච උපාදානස්කන්ධය තුළ හේතුපටිච්ච සම්භූතං සහ හේතුබංගා නිරුද්ධති පේන්න ඕන. මතක තබා ගන්න. ඒකයි මම කියේ මේක ටිකක් සුන්දරතර ගැඹුරු කාරණයක් කියලා. හොඳයි ගිනි පෙට්ටිය අතීත පැත්තේ කෑල්ලක් තියෙනවා. ඒ නිසා වර්තමාන පෙට්ටිය සම්බන්ධ කරලා තියෙනවා. අනාගත කෑල්ලක් නැත්තම් එහාට සම්බන්ධ කරන්න පුළුවන්ද? එතනම නිමා වෙනව නේද පෙට්ටිය? පිටින් පෙට්ටිය වුණාට ඇතුලෙන් අතීතයටයි අනාගතයටයි සම්බන්ධ කරලා. ඒ නිසා ගිනි පෙට්ටි පේලියක් හදන්න පුළුවන්. මේවා ඉතින් අර බුද්ධ කාලේ ගිනි පෙට්ටි තියෙන නෑ. මගේ ළමා කාලේ මම දැකපු දෙයක් මේකෙන් කල්පනා කරගෙන ඉන්නකොට ගැලපෙනවා මේ ස්කන්ධ පංචකයේ තුල එක ස්කන්ධ පංචකයේ තුල අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු තියෙන්නේ කොහොමද උපමාවකින් පෙන්වන්නේ කියලා. ඒ නිසා අපට මේ හේතුඵල සම්පූර්ණ පටිච්චසමුප්පාදයම කියන්නේ හේතුඵල කියන එකනේ. එහෙනම් අපි හේතුඵල ඉස්සර වෙලා පැවැත්ම හොයාගනිමු. හේතුපටිච්ච සම්භූතං හොයාගනිමු. අනතුරු හේතුබංගා නිරුද්ධති හොයාගන්න වෙනවා. මොනවද හේතුඵල? මිනිසා පුද්ගලයෙක් වශයෙන් මේ වර්තමාන මොහොත තුළ තමයි පව් හේතු එක් රැස් කරන්නේ. පින් හේතු එක් රැස් කරන්නේ. ධාන හේතු එක් රැස් කරන්නේ. තුනම කරන්නේ නැහැ. Taman කරන එක දෙයක්. එහෙනම් අපි මම දකිනවා මේ සංසාරය කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ මිනිසුන්ගේ ක්‍රියාකාරකම අනාගතය කියලා. මිනිසුන් අතුරින් සිදුවෙනා වූ ත්‍රිවිධාකාර ක්‍රියාකාරීත්වයක් තමයි තුන් භවයේ හදන්නේ. ඒක තමයි හේතුඵල. අපි ඒකට කතා කරනවා පව් හේතු වල පව් කබේ කාම දුගතිය කියලා. පින් හේතුවල පින් ඵලය කාම සුගතිය කියලා. ධාන හේතුව ධාන ඵලය කාම රූපී අරූපී භව කියලා. මේ කාම රූප අරූප භවත්‍රයම පවේ පිනේ ධානයේ අනාගත ඵලයයි. එතකොට වර්තමානයේ මේ මොහොත මේ අපි මේ හේතු තියෙනවා. ඒ පිළිබඳ අපට සුපුරුදු සාක්ෂියක් මතක් කරගන්න පුළුවනි. මේ පැවැත්ම ජීවිතෙන් අවසන් වෙන්නේ නැත්තේ කුමක් නිසා කියලාද බුදුන් වහන්සේ වචගොත්තට වදාරන්නේ? උපාදානස්සකෝ අහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේමි. උපාදාන සහිතව විට මම උත්පත්ති පනවනවා. නොඅනුපාදානස්ස. උපාදාන රහිතයාට නෙවෙයි. අන්න එහෙනම් මේ පව් උපාදාන හේතුවේ ඵලය, පින් උපාදාන හේතුවේ ඵලය, ධාන හේතු උපාදාන හේතුවේ ඵලය තමයි සසර නැත්තම් අනාගතය කියන්නේ.
මතක තබා ගන්න. එහෙනම් අපි හේතු තබන හැටි තේරුම් ගන්න පුළුවන් නම් අපිට බණ තේරෙනවා වෙනවා. මේ සියුම් දහමක් කියන්නේ ඒක නෙමේක. ඔය සූත්‍රවල පෙන්නනවා පරිහාන ධම්මං සහ අපරිහාන ධම්මං කියන කාරණේදී පරිහානිය සඳහා පෙන්නනවා ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤාචක්ඛුං න කමති කියලා. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාසෙව නොවීම පිරිහීමට කාරණයක්. ඒ වගේ නොපිරිහීමට කාරණේ ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤාචක්ඛුං කමති. ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාසෙවම වෙන්න වෙනවා. මම දකින්නේ සියවස් ගණනාවක් තිස්සේ අපි මේ ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥාසෙවම කරන්නේ නැතිව පෘථග්ජන මට්ටමින් හේතුඵල විග්‍රහ කරමින් පැවැත්මේ හොඳ පැත්තට හදාගත්ත බෞද්ධකමක් සසර පැවැත්ම හොඳ පැත්තට හදාගත්ත බෞද්ධකමක් තුළ බහුතරයේ ක්‍රියාත්මක වුණයි කියලා. එතකොට උන් හේතුපටිච්ච සම්භූතං අරුණාම හේතු බංගා නිරුජ්ජති පාවිච්චි කළේ නැහැ. ඔවුන්ට පව තුලත් පින තුලත් ලෞකික ධානය තුලත් අනාගත පැවැත්මක්. පවෙන් පරලෝ යාම සතර ආපාතපත්තියේ ඵලය. පිනෙන් පරලෝ යාම සප්තකාම ස්වර්ගයේ එකක ඵලය. ධානයෙන් පරලෝ යාම බඹලොව ඵලය. එතකොට මෙහි තමයි හේතු එකතු කරලා තියෙන්නේ. හේතු පටිච්ච තමයි අර සම්භූතම් තියෙන්නේ. එහෙනම් අපිට මේ හේතු එකතු කිරීම කියන කාරණාව මීට වඩා සියුම්ව බලන්න පුළුවන් වෙන්න වෙනවා. ඔබට මමත් සමග මේ ගමන එන්න පුළුවන් නම් මම මේ පැහැදිලි කරන කාරණාව ඔස්සේ එහෙනම් ඔබට ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල එකකින් කියලා දුන්නාම මේ හේතුපටිච්ච සම්භූතං තේරෙන්න වෙනවා. අන්න එතකොට තේරෙවි ප්‍රමාදය කියන්නේ මොකක්ද කියලා. අන්න එතකොට තේරෙවි අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ මොකක්ද කියලා. තේරුණා නම් ඔහුට ඊට පස්සේ මේ මොහොතම අවිද්‍යාපත්‍ය සංඛාරා විනෝට අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධයට අර හේතු බංගා නිරුජ්ජති කියන වැඩේ පටන් ගන්න සිද්ධ වෙනවා. මේ සම්බන්ධයෙන් තිබෙන ගාථා පාඨයක් මට පාඩම් වෙලා තියෙනවා අවුරුදු 40කට පෙර. එදා නම් ගිරේක් වගේ පාඩම් කරේ විතරයි කළේ. ඔක පාලිය පාඩම් කරන සිංහලට පාඩම් කරගත්තා. නමුත් අද නම් මම මේක කටපාඩම කරන්න ඕන නෑ. මම අද දකිනවා මේක. මේ ගාථාවෙන් පෙන්නන දේ මිනිස්සුන්ගේ ඇස තුළ, කන තුළ, නාසය තුළ සිදු වෙනවා දකිනවා. එහෙනම් මට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවනි. එහෙනම් අපිට මේ බුදුවරයෙක් මුණ ගැසෙන වශයෙන් නැති තාක්කල් අපි කොතරම් උගත් බුද්ධිමත් ධනවත් කෙනෙක් වුණත් අපි තුල පැවැත්මක් සිදු වෙනවා. අර ගිනි පෙට්ටිය පිටපියන පේන්න තිබුණාට ඇතුළතින් අතීතයට සහ අනාගතයට කෑලි දෙකකින් සම්බන්ධ කරන්න පුළුවන් වගේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගත ඵලයක් හොදින හේතුව තැවීම කියන මේ උගුලට අහු වෙලා. මේක තමයි මාර බන්ධනය. දැන් මේ උගුල තන්තං ගෝතම පුච්චාමේ කොයි මං ජටේ ගටන් මේ ගැටේ ලෙහන්නේ කොහොමද? ඔබට මම මේ කියන කරුණු ඔස්සේ දකින්න පුළුවන් නම් මේ ගැටේ ගැහෙන තැනත් මෙතන, ගැටේ ලිහන තැනත් මෙතන. ඒ නිසා මේක වර්තමාන මොහොත තුල තමයි මිනිසුන්ට වරදින්නේ. වර්තමාන මොහොත තුල තමයි නිරෝධ කරගන්න ඕන. හේතු පටිච්ච සම්භූතනුත් වර්තමානයේ, හේතු බංගා නම් ඒකත් වර්තමානයේ නම් නිරුජ්ජති. මේ ගාථාවට කියන්නේ අතීත හේතෝ පංච ඉදානි ඵල පංචකම්. ඉදානි හේතෝ පංච ආයතින් ඵල පංචකම්. මාධ්‍ය දෙකක් හෝ තුනක් තුල ධර්මදේශනා පහ බැගින් කරමින් යම් යම් වකවාන් වල 14 15 සිට 20 දක්වා මේ පටිච්චසමුපාදය ධර්මදේශනා පහ පහ ඔස්සේ මම විවරණය කරලා තිබෙනවා. දැන් මේ ගාථා විතරක් අරගෙන මේ පරකතං අගං අනුන් කර දුකක් නෙමේ තමන් කරගන්න දුකක්ය. ඒ හටගන්නේ දුක හටගන්නේ හේතු ප්‍රත්‍ය වීමෙන්. ඒත හේතු බින්දොත් දුක් හටගන්නේ නැහැ කියන එකට ගලපන්නයි මම මේ හදන්නේ. මම හිතාමතා ගලපනවා නෙමේ. ඇත්ත අර්ථය එකයි, අපිට එතෙන්ට එන්න බැරි වුණ එකයි කාරණාව.
එහෙනම් මේ ඇස තුළ කන තුළ නාසය තුළ දිව තුළ සිදුවෙන සිද්ධිය බලන්න. ඒක ඔබ කතා කරන ඇහැට රූපයක් පේනවා කනට ශබ්දයක් ඇහෙනවා කියන අර්ථයට එහා ගිහින් ධර්මයෙන් විග්‍රහ කරන හැටි බලන්න. එතකොට මොකක්ද වෙන්නේ? එතකොට වෙන්නේ ආලෝකයක් ඇති විට ආලෝක කිරණ ස්පර්ශ කරන විට ඒ ඉදිරියෙන් තිබෙනා වූ ඕනෑම රූප කලාපයක ඒ වයින් ආපහු පරාවර්තන වෙනා වූ ආලෝක කිරණ හැම පැත්තටම යනවා. අපි ඇසේ කාචය හරහා ගමන් කළොත් එතකොට ඒ ඉදිරියෙන් තියෙන ගසේ හෝ පුද්ගලයාගේ හෝ ඊතලයේ හෝ ඔරලෝසුවේ හෝ හැඩරුවක් ඇසේ ප්‍රසාදය තුළ හෙවත් කාචයෙන් ඇතුළත අක්සිගෝලයේ ඇතුළත පවතිනා වූ මේ අරමුණු ගන්න පුළුවන් හැකියාව තුළ පතිත වෙනවා. ලෝකයේ කොතරම් ගෝචර රූපය කියන්නේ ඉස්සරහා රූපය කියලා කිව්වත් මම කියනවා මෙන්න මේ චිත්ත අභ්‍යන්තරයේ මේ සිත පහළ වෙන්නා වූ සෙවනලටයි ගෝචර රූපය කියලා කියන්නේ කියලා. ඒ වගේම පුද්ගලයෙකුගේ ඇස මගේ ගියන් පසුවත් තිබෙනවා. සෛල ඔක්කොම තියෙනවා නමුත් ප්‍රසාදේ නැහැ. එහෙනම් සෛල ආඩුනේ නැත්තම් ප්‍රසාදය කියන්නේ සෛල නෙමෙයිනේ. ඒකේ පවතින ජීවී බව. එතකොට ප්‍රසාදයට ගෝචර රූපේ වැටෙනවා. ඒ දෙකම ප්‍රසාදය දන්නෙත් නැහැ ගෝචර රූපේ දන්නෙත් නැහැ. නමුත් ඒක හඳුනා ගන්න චෛසිකේ තමයි තින්නම් සංගති පස්සෝ නැත්නම් චක්කු විඥාන. චක්කුංච පටිච්ච රූපේ චුප්පජ චක්කු විඥානං. අන්නේ ඒ චක්කු විඥානයේ රූපය හඳුනන සිත තුළ තමයි මේ පස්ස චෛසිකේ හටගන්නේ. පස්ස චෛසික කියන්නේ ප්‍රසාදයක් නෙමෙයි ගෝචර රූපයක් නෙමෙයි. ඒත් ඒක හඳුනන සිත. එකක්වත් රූප නෙමෙයි. දැන් පස්ස වුණාම මොකද වෙන්නේ? ස්පර්ශ වුණාම විඳින්න ඕන. තම තමන් හඳුනාගත් පරිදි සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන් ගත් පරිදි ස්පර්ශ වුණ අරමුණ වේදනාවෙන් විඳින්න වෙනවා. අන පෘථග්ජන සමාජය තුළ බුදුන් වහන්සේ පහළ වුණු සමාජය තුළ වේදනාවට ඊට පස්සේ මොකද වෙන්නේ? වේදනා පච්චය විඳීම රිදීම නෙමෙයි විඳීමට ඇලීම හෝ ගැටීම සිද්ධ වෙනවා. ඇලීම නම් ලෝභ ගැටීම නම් දෝෂ නැත්තම් දෙකම මුලාව. අන්න ඒකට කියනවා වේදනා පච්චය තණ්හා කියලා. අපි අතීතයක් ගත්තේ නැතුව මේ වර්තමානයෙන් කතා කරලා ඊට පස්සේ අපි ඒක අතීතයට සම්බන්ධ කරමු. තණ්හා වුණොත් උපාදාන භව වෙනවා. ඒ උපාදාන භව කියන එකේ තේරුම අර උපාදානස්ස අනාගතයක් ඵලයක් හදන්න අවශ්‍ය හේතු චිත්තාභ්‍යන්තරයට බැස ගැනීම. අන්න හේතු පටිච්ච. එහෙනම් වර්තමානයේ පස්සපච්චා වේදනා අවශ්‍යයි. නමුත් වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව අපි අතින් සිදුවෙන වරද. දැන් අරමුණ තුළ මේක දකින්න. මම මේක කියලා ගන්නම් නැත්නම් ඒක පැටලෙනවා. දැන් තණ්හා උපාදාන භව වීමට තමයි අවිද්‍යා සංකාර කියන්නේ. මෙහෙම ඇලුනොත් අපි අරමුණකට රූපය හෝ සද්දය හෝ ගන්ධය හෝ තරහ හෝ ඕන ඇදයකට ඒක චිත්තාභ්‍යන්තරගත වෙනවානේ. අන්නේ අභ්‍යන්තරගත වීමට කියනවා යංකෝ භික්කවේ අනුසේති කියලා. දැන් අද නම් මේක කළේ හෙට මේ පුද්ගලයා සමග ඇති වුණා මනාපය හෝ අමනාපය. ශබ්ද සම්බන්ධයෙන් ඇති වුණා මනාපය හෝ අමනාපය. ඕන එකක්. දොරවල් 6ටම හරියනවා.
අද මෙහෙම අපට නොදැනෙන්නට මේක සමග ඇලී හෝ ගැටි අපි සිංහලෙන් කතා කරනවා නම් මට වෙලාවක් ආවයිකෝ මම හොඳ වැඩක් කරන්නම්කෝ කියන සංකල්පයෙන් චිත්තාභ්‍යන්තරයේ තිබ්බා. අනුසේති කළා. දැන් තේන සංකම් ගච්ඡති කියන්නේ මොකද්ද? ඒ තියපු එකෙන් තමයි සංකත හේවත් දුක හටගන්නේ. දැන් බලන්න අර මම පෙන්නපු වර්තමාන මොහොත තුල තිබෙනා වූ අතීතයේ වර්තමානයේ සහ වර්තමාන හේතු කියන පද තුන අරගෙන දැන් අරමුණක් තුල අරමුණේ මුලා වීමට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා කියලා කිව්වම තණ්හා උපාදාන භවමයි අවිද්‍යා සංඛාර කියන්නේ. දැන් ඔබට හෙට හතුරෙක් දකින්නකොට මිතුරෙක් දකින්නකොට ගිජු දෙයක් දකින්නකොට ඒ ඕනෑම රූපයක් ශබ්දයක් ගන්ධයක් දකින්නකොට මේ ගැටීමට එනකොට අර පරණ ගිනි පෙට්ටියේ ඉස්සරහා ගිනි පෙට්ටියේ කෑල්ල වගේ අර පෙර තැබූ තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා කියන කොටස අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භවයෙන් වර්තමාන අරමුණේ අතීතයේ තියෙනවා. මේ තබනකොට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාර අතීතයෙන් එනකොට ඒකට තමයි අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන භව. තේන සංකම් ගච්ඡති කියන්නේ අන්න අර තියපු එකෙන් මේක එනවයි කියන එක. එහෙනම් වර්තමාන අරමුණ නැමැති ගිනි පෙට්ටිය තුල අවිද්‍යා සංඛාර තණ්හා උපාදාන නම් වූ අතීත හේතුව තියෙනවා. දැන් ඒ ටික ඇහෙන්ද කනෙන්ද නාසයෙන්ද දිවෙන්ද කයෙන්ද අරමුණ එන්නේ ඊට අනුව විඥාන චක්කු විඥාන සෝත විඥාන ගාන විඥාන જીවහා විඥාන කාය විඥාන ඕන එකක් විඥාන විඥාන තුල නාම රූපය හට ගන්නවා. ඒ නාම රූපය හට ගන්නට සලආයතන පස්ස වේදනා උදව් වෙනවා. ආයතන හයෙන් එකට ස්පර්ශ වෙලා විඳින එක. වර්තමානයේ විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඕන කෙනෙකුට ජීවත් වෙන්න අවශ්‍යයි. වර්තමාන ඵලයේ. ඒක තමයි වර්තමාන ගිනි පෙට්ටිය. දැන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා වලින් නවත්තන්න පෘථග්ජනයා පුද්ගලයා දන්නේ නැහැ. ඊළඟ ගිනි පෙට්ටිය මේක ඇතුළට ගිනි පෙට්ටිය පිට අර ගිනි පෙට්ටිය පිට කෑල්ලට ඇතුළත අනිත් ගිනි පෙට්ටියේ කෑල්ල හයි කරනවා වගේ මේ වේදනාවට තණ්හා කරනවා. තණ්හා වුණොත් උපාදාන වෙනවා. උපාදාන වුණොත් භව වෙනවා. ඒ තණ්හා උපාදාන භවයට අවිද්‍යා සංඛාරා කියනවා. මෙන්න මේ අරමුණ තුළ වර්තමානයේ අවසන් නොකර අනාගත ඵලයක් උපදින්නට මේ තණ්හා උපාදාන භව වීමට අවිද්‍යා සංකාර කියන්නේ අවිද්‍යා පත්‍ය සංකාර අතීතයෙන් ගන්න නැතුව දැන් කරන වැඩක් වශයෙන් ඉගෙන ගන්න. දැන් මේක මොකද්ද මම මේ කිව්වේ? වර්තමාන අරමුණ තුළ අතීතයෙන් ගැනීම තිබෙනවා වර්තමානයේ විඳීම තියෙනවා වර්තමාන අනාගතයට ගන්න හේතු තැබීමත් සිදු වෙනවා. අන්න එහෙනම් වර්තමානයේ අනාගතයට ගන්න හේතු තැබීම තමයි අනුසේති නැත්තම් තණ්හා අනුසය තියෙනවා කියන්නේ. ඒ නිසා තමයි ඊට පස්සේ ගැටෙනකොට ප්‍රසාදයන්ට ගැටෙtti අර දුක පංච උපාදානස්කන්ධය හටගන්නේ ප්‍රසාදයට ගෝචර රූප ගැටීම නිසා විතරක් නෙවෙයි. ඒව බාහිර හේතු විතරයි. Taman තබපු අනුසය හේතුව නිසා තමයි සංකත ධර්ම හේවත් දුක් හටගන්නේ. අන්න පරකතං අගං නෙමෙයි. අත්තකතං බිම්බනුත් නෙමෙයි. මේ හේතු පටිච්ච අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව නම් වූ මේ කාරණා ටික පෙර ඉස්සර අරමුණකදී තණ්හා උපාදාන අවිද්‍යා සංකාර වශයෙන් තියපු එක තමයි ආපහු වෙන්නේ. මේක එනවට කියනවා උපන්න කුසල් කියලා. දැන් මොකද මේ කරන්නේ අපි? අරමුණක් තුල අතීතයෙන් ගන්නවා වර්තමානයේ විඳිනවා අනාගතයට තියනවා. අරමුණක් තුල ඊට එහා යන්න එපා. මේක තමයි ඕනෑම පෘථග්ජන පුද්ගලයෙක් තුළ පව තුළ පින තුළ ධානය තුළ සිදු වෙන්නේ. පව තුළ නම් අපිට එක කියනවා තණ්හා උපාදාන අවිද්‍යා සංකාර අපුඤ්ඤාභි සංකාර කියලා.
පිනතුල නම් අපිට කියන්න පුළුවන් තණ්හා උපාදාන අවිද්‍යා සංඛාරා පුඤ්ඤාභි සංඛාර කියලා. ධානය තුල නම් අපිට කියන්න පුළුවන් තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා අනිජ්ජාභි සංඛාර කියලා. දැන් තේරෙනවද අරමුණේ මුලා වී අර තණ්හා කියන එක තේරුම් ගත්තත් ඒකනේ තණ්හා වීම තුල තමයි අනාගතේ හැදෙන්නේ කියලා. දැන් චතුස්සත්ත්වයේ ඒ තණ්හාව නැති කිරීමෙන් ලබන සපත නිර්වාණය කියන්නේ ඕකට බව තේරුම් ගත්තේ නැත්නම් කොහොමද කවුරුවත් තණ්හාව නැති කරන්න උත්සාහ කරන්නේ? ඒ තණ්හාව උපාදාන භව වුණොත් ඒක අවිද්‍යාව පත්‍ය සංඛාරා. එතකොට හේතුපටිච්ච සම්භූතං. මේක තමයි මිනිසුන් කරමින් හිටියේ. දන් දෙමින්, සිල් රකිමින්, භාවනා කරමින්, ආචාර ධර්ම වල ටික ටික හොඳ දක්වා යමින් එහෙම දියුණුවක් තියෙනවා ලෝකේ. නමුත් ඒ දියුණුව පවතින්නේම අවිද්‍යාව තුළ. ඒ නිසා ඒ දියුණුව තුළ පවෙන් ඉවත් වීමට පුළුවන්. නමුත් පවේ උපාදානයේ කියන දෝෂයේ පිනට රැවිදින් පින විසින් ආය සසරට බන්ධවනවා. ඒකෙන් ඉවත් වෙන්න පුළුවන්. ඉවත් වුණොත් පු탁ජන භාවය තුළ සසරට බන්ධවනවා ධානයෙන්. පැවැත්ම එකට එකක් වෙනස් කරමින් හොඳ කරමින් පැවැත්ම තුළ හිර කළා ඇරුණාම බුදුවරයෙක් පහළ වෙන තුරු නැවැත්ම පිළිබඳ මාර්ගය තිබුණේ නැහැ. මේක තමයි බුද්ධ කෘත්‍ය නැත්තම් බුදුවරගේ පහළ වීම. අවිද්‍යාව පත්‍ය සංඛාරා තුළ ජාති ජරා මරණ වෙදමින් ජාති ජරා මරණ ටිකක් කල් දාන්න මෙදෙන්න නෙමෙයි. කල් දාන්න පුළුවන් තැනට ඇවිදින් හිටියා. ඒ හේතුඵල වශයෙන් දකින්න බැරි වෙන නිසා. එහෙනම් ඔබට දැන් තේරෙනවද අපාය යනු පව් හේතු වල ඵලයයි, කාමසුගතිය යනු පින් හේතු වල ඵලයයි, බඹලෝ යනු ධාන හේතු වල ඵලයයි. අර පරිවිමංශන සූත්‍රයේ පවතිනා වූ අවිජ්ජාගතෝ යම් භික්කවේ පුරිස පුද්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති අනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති වර්තමාන අරමුණේ වේදනාවට යහා ගින් තණ්හා උපාදාන භව වුණොත් මේ අවිද්‍යා සංකාරය. දැන් මේක දැන් සිදු වෙනවා නම් දැන් නවත්තන්න බැරිද? අන්න මේකට ප්‍රමාදය කියනවා. මේක වලක්වන්න දරන උස් මෙතෙන්ට ගේන සිහියට කියනවා සතිය කියලා. දැන් ඔබ ඉගෙන ගත්ත පටිච්චසමුප්පාදේ අවිද්‍යාව පත්‍ය සංඛාරා ඉස්සර ජීවිතේනේ. කවදාවත් ඒකට ගිහින් ඒක නැති කරන්න බැරි නිසා ඒක වළංගු නැහැ. අනාගත බුදුහාමුදුරුවෝ පහළ වෙනකම්ම කිය ඉන්න පුළුවන්. එදාට උන්වහන්සේ පැහැදිලි කර දුන්නාම හදාගන්න පුළුවන් වෙයි. උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවනේ එදාට. නමුත් අපේ බුදුන් වහන්සේ මේක පැහැදිලි කරලා තියෙනවා අපි තේරුම් ගත්තොත්. අනාගත බුද්ධ ගෞරවය වෙනකොට වර්තමාන බුද්ධ ගෞරවය ඉස්මතු වෙනවා නේද? මේ ඔබ ඉන්නේ ඒව ගැන අවධානය යොමු කරන යුගයක, ඒකට අවකාශ විශේෂයෙන් ලැබිලා තියෙන යුගයක. මම මේ කියන පදේ ඔබ මේ අහන මොහොතේ තියෙන தত্ত্বය අනුව තේරුම් ගන්න. ඒක අදටත් හෙටටත් ගැලපෙන්න ඕන. දැන් මම කිව්වොත් ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල මේ ඕන එකකට මේ තින්නම් සංගති පස්සෝ හරි. පස්සපච්චා වේදනා රූප වේදනා, පස්සපච්චා වේදනා ශබ්ද වේදනා, පස්සපච්චා වේදනා ගන්ධ වේදනා, පස්සපච්චා වේදනා රස වේදනා, පස්සපච්ච වේදනා පොට්ටප්ප වේදනා, පස්සපච්ච වේදනා පවුපින් ධාන ඕන එකක් මනෝද්වාරික වේදනා. මේ ඔක්කොම චෛතසික විද්‍යාවක් නේද මේ එතකොට? ඒ වේදනාවට ඇලෙනවට තමයි, ගැටෙනවට තමයි වේදනාව මම කරගන්නවායි කියලා කියන්නේ. මම වුණොත් මගේ වෙනවා, මගේ වුණොත් මගේ ආත්ම වෙනවට තමයි උපාදාන භව වෙනවා කියලා කියන්නේ. දැන් ඔබ වර්තමාන මොහොතේ සසරක් හැදුවා නේද? ඔන්න බුදුන්ගේ විශිෂ්ට ධර්ම දේශනාවල ආගේ තේරුම් ගන්න. මිනිසුන් හැමදාමත් කරන්නේ වර්තමාන මොහොතේ සසරක් හදන එක. අතීත හේතු වශයෙන් වර්තමාන ඵල පහළ වෙනකොට වර්තමාන හේතු තියෙන එක. තියලා අවසන් කරන එක. ඒ නිසා හේතු පටිච්ච සම්භූතං තමයි උන්ට කරන්න පුළුවන් දේ. සම්භූතං ඊළඟට මෙලොව වශයෙන් සහ ප්‍රවෘත්ති විපාක පරලොව වශයෙන් නම් ඔබගේ හේතු කොච්චර තියලා තියෙනවද ජීවිත අවසාන වෙනකොට? ඒ නිසා ප්‍රතිසන්දියේදී ආපු කාරණේ පව් හේතුව නම් පව් හේතුවේ පව් ඵලයේ කාමදුගතිය.
පින් හේතුවේ පින් ඵලයේ කාමසුගතේ, ධාන හේතුවේ ධාන ඵලයේ ධාන බඹලව අර හේතුපටිච්ච සම්භූතං. සංසාරේම අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්න බයයිද? එහෙනම් මට මේ උත්තරේ දෙන්න. අවිද්‍යාපත්‍ය සංඛාරා කියන්නේ කුසලයේ කියලා කවුරු හරි කියන්නේ? කවුරුත් අත උස්සන එකක් නැහැ. අන්න එහෙමයි බුදුරජාණන් වහන්සේ මේ උපාදානය කියන වචනේ පවතුල හෝ පිනතුල හෝ ධානය තුල කරනවා නම් ඒකෙන් සසර හැදෙනවා. ඒකට පාපය කියලා ආරි සත්‍ය පෙන්ලා තිබෙනවා. උපාදානයේ පාපය. මේ නිසාම තමයි පෞකාරයටත් දුකින් මිදීම පුළුවන්කමක් තියෙන ධර්මයේ තේරුණාම. මේ නිසා තමයි පින් මාර්ගයන පුද්ගලයාටත් දුකෙන් මිදෙන්න පුළුවන්කමක් තියෙන ධර්මයේ තේරුණාම. මේ නිසා තමයි ධානලාභියාටත් බුදුන් හම් වෙලා තමන්ගේ උපාදානෙ මිදෙන ධර්මයේ උදව් කරගන්න පුළුවන්. වැරදි අසුරක් නිසා පෞකාරය නමග ගියා. පෘථග්ජන පුද්ගලයා ඒ උපාදානය තුළ පිනේ හිර වුණා. ධානලාභියා ධාන උපාදානය තුළ හිර වුණා. ප්‍රමාදයක්. බුදුරජාණන් වහන්සේගේ අප්‍රමාදව අමත පදං පැවිදි වූ අය සඳහා පමණක් එහෙම නෙමෙයි. පෞකාරය තුළ හෝ පින්කාරය තුළ හෝ ධානලාභය තුළ ප්‍රඥාව පහළ කරගන්න පුළුවන් නම් ඔක්කොටම වළංගුයි. දැන් ඔබට සංසාරේ තේරෙනවද හේතුපටිච්ච සම්භූතං වලින් අනාගතයක් හැදුව ඇරුණාම නැත්නම් අනාගතයක් නැහැ කියලා? හොඳට තේරුම් ගන්න සසර තියෙනවා නෙවෙයි. අපි විසින් මේ අර වර්තමාන ගිනි පෙට්ටියට අතීතයට කෑල්ලක් හයි කරලා තියෙනවා, අනාගතයට හයි කරන්න තව කෑල්ලක් තියෙනවා ඇතුලේ. පිටපැත්තෙන් ගිනි පෙට්ටිය පෙවුනාට ඇතුලෙන් දෙකක් තියෙනවා. මැද්දට ගත්තාම දෙකක් හයි කර හැකි දෙපැත්තට. අන්නේ දෙකක් හයි කරනවාගේ වර්තමාන ආරම්භන තුළ අතීතය සහ අනාගත හේතු තැවීම කියන මේ වැරැද්ද ඇස තුළ, කන තුළ, නාසය තුළ, දිව තුළ සිදු වෙනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ පමාදෝ මච්චුනෝ පදං. ඔන්න වෙමින් පවතින දෙය. සිදු වෙමින් පවතින දෙය. ඉතින් මේකේ විපාක වශයෙන් පව් විපාක වලට දුක් විපාක, පින් විපාක, ආයු වර්ෂ බල, ධාන විපාක වලට කලක් තිස්සේ මෙහාට එන්න වෙන්නේ නැති සංසුන් සමාධිය ලෞකික ඵල තියෙනවා. වෙනස්කම්. නමුත් යාව සන්තා සමාපatti ආගන්තාරෝපණබ්බවං කියන්නේ ඔව් සාන්ත සමාධිය තියෙනවා තමයි. ඒත් පුනර්භවයට එන්න වෙනවා. ඒ නිසා බුදු සමයේ පෙන්වන අවිද්‍යාව කියන එක අවිද්‍යා සූත්‍රයේ වෙනම දවසක මම පැහැදිලි කරන්නම්. අවිද්‍යා සූත්‍රයක පැහැදිලි කරලා තියෙනවා. නමුත් මේ එක වර්තමාන මොහොතේ මුලාවීමට නමක්. වර්තමාන මොහොතෙන් අවසන් කරන්න පුළුවන්කමක් තිබුණහම ඒක නොකරනවට නමක් තමයි අවිද්‍යා සංකාර නැත්තම් ප්‍රමාදය කියන්නේ. සසරේ ප්‍රමාදය. කාර්යාලේ ප්‍රමාදය නෙමෙයි, මේක සසරේ අනාගත ඵලයක් උපදින්නට හේතු තබා ස්කන්ධ පංචකේ නිමාවීම. ඒ නිසා ඒ තබන හේතු වල ඵලයක් හට ගන්නවා අනාගතේට. වර්තමාන හේතු ලැබුවොත් ඵලයක් හට ගන්නවා. දැන් හේතු බංගා නිරුජ්ජති කියන්නේ වර්තමාන හේතු නොතබීම නම් එතකොට අනාගත ඵල හට ගන්නවද? දැන් හුස්ම ටික නතර වුණාම කාය වේදනා කියන එකට කිව්වහම වණක් තියනවාද ඒකේ ගැඹුරට? එතකොට ඒක පටිච්චසමුප්පාද නිරෝධය වෙනවද? ඒක හේතුඵල ධර්මයේ වෙනවද? බුදුදහම හේතුඵල නිර්මාණය කරන්නේ පෙන්වන්නේ පැවැත්ම. බුදුදහම හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. දැන් ඔබට මේක තේරුම් ගත්තාම අර යමක නැකත කියලා කියන සුන්දර මොහොතක්නේ. අන්න ඒ වගේ මේ නැකත උදා වෙනවා නේද? තේරුම් ගත්ත පුද්ගලයාට නිින්ද හැරුණ විට අවදි වුණ තැන් පටන් ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් හේතු බංගා නිරුජ්ජති කරන්න. කරමින් හිටියේ හේතුපටිච්ච සම්භූතං. ඒකට පෘථග්ජන කියලා කියනවා. දැන් පමාවීම කරමින් හිටියා. බුදුන් වහන්සේගෙන් හෝ බුද්ධ පුත්‍රයෙකුගෙන් මේ කාරණාව තේරුම් අරගෙන ඔබ ළඟ මේ එකක් තුල අතීතය සහ අනාගත හේතු තැබීම කියන මේ වරද සිදු වෙන හැටි තේරෙනවා නම් දැන් ප්‍රමාද වෙන්නෙත් මේ මොහොතේ. එතකොට පමාදෝ මච්චුනෝ පදං අපමාදෝ අමත පදං. මේ හේතු බිඳින්න පුළුවන් නේද? හේතු බංගා.
එහෙනම් අර අගං දුක හැදෙනවද? උපාදාන වෙන්නේ නැත්නම් දුක හැදෙනවද? පංච උපාදානස්කන්ධා දුක්ඛානේ. එතකොට තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරය උපාදාන වේ අවසන් වෙන එක. ඒ හේතු බිඳුනොත් ඔබ පත්වන්නේ විද්‍යා විමුක්තියට සම්පූර්ණ මොහොතින් මොහොත පත් වෙනවා කියලා තේරෙන්නේ නැද්ද? මම මෙහෙම උදාහරණයක් කියන්නම්. ලෝකෙ නිහඬයි. ඔබ මොනවාරි හෝත හේතුවකින් කලබල වෙනවා. ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් වලින් කලබල වෙනවා. හොඳයි, කලබල වීම තියන්න පුළුවන්ද? අවසන් වෙන්නේ වහාම නිහඬ බවෙන් නේද? කලබල වීම විකෘතියක්. ආපහු ප්‍රകൃතිය කරාම යනවා. කලබලයේදීත් නිහඬ බව හැමම තියෙනවා. නමුත් නිහඬ බව පේන්නේ නැහැ කලබලය නිසා. නමුත් කලබලේ නිවිය ගියාම ආයෙත් නිහඬ බව. හැමදාමත් පවතින්නේ නිහඬ බව නේද? ඔබ කලබලයට එකතු වෙන්නෙක් වෙනකොට නිහඬ බවට ප්‍රිය කරන්නෙක් වුණොත් එහෙනම් ඔබ නිහඬ බව යාම සඳහා හැම විටම කලබලය ඉක්මනින් සංසිඳවන්නට මහන්සි වෙනවා. ඒකට කියනවා තේසං වූප සමෝසුකෝ, ඒ වායේ සංසිඳීම සැපයි. මගේ එක උදාහරණයක තියෙනවා තිබෙන අහස දිහා බලා ඉන්නේ නැතුව ඔබ යන වලාකුළට එල්ලෙනවා. වලාකුළේ එල්ලෙනවා. වලාකුළත් එක්ක යන්න වෙනවා ඔබට. නමුත් වලාකුළ යන්නේ තියෙන අහස තුලමයි. ඔබට වලාකුළ අතහරින්න පුළුවන් නම් යන්න වෙන්නේ නැහැ. තියෙනව නේද අහස? ඒ බව නිහඬ බව තියෙන එකක් හැම වෙලේම. අපි නේද නැති කරගන්නේ. ඊට උඩින් මේ චෛසික පහල කරන ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, මමත්වෙන් ගැනීම තුළ අපි තමයි නිහඬ බව බිඳින්නේ. දුක හදාගන්නේ. දැන් තව වචන දෙකක් මම මෙතෙන්න ගන්නම්. සූත්‍ර දේශනාවල ඔය එක තැනක නෙවෙයි තියෙන්නේ. බොහෝ තැන්වල පවතිනවා. බලන්න බද්දේකරත්ත සූත්‍රයේ තියෙනවා පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත තත්ත්ව විපස්සති අසංහීරං අපංකුප්පං කියලා. ආරණ්‍ය සූත්‍රයේ තියෙනවා පච්චුප්පන්නේන යාපෙන්ති තේනවන්නෝ පසීදති. අර පච්චුප්පන්න කියන තේරුම වර්තමානයේ කියන සිංහල අර්ථයට ගන්න නැතුව ඇස තුල, කන තුල, නාසය තුල ප්‍රත්‍යයන්ගෙන් හටගත් කියන එකට ගන්න පච්චුප්පන්න. එහෙනම් ඇසේ නම් ප්‍රසාදේ, ගෝචර රූපේ, ආලෝකේ, මනසිකාරේ, චක්කු සම්පස්සේ, චක්කු විඥාන මේ පච්ච උත්පන්න. දැන් පෘථග්ජන පුද්ගලයා ඇතෙන්ද සිහිය පාවිච්චි කළේ නැත්නම් මේක අරමුණේ ඇලී ගැටි අරමුණ නැසෙනවා. නමුත් අනාගත ඵල උපදින්න හේතු තබා නැසීමේ ප්‍රමාදයට අහු වෙනවා. සසරේ ප්‍රමාදේ. ප්‍රමාදයෙන් මිදෙන්න ඔබට කවදාවත් වර්තමානයේ හැරුණාම වෙන අවස්ථාවක් එහෙම මේ ඉතිහාසය තුළ දීලා නැහැ, දෙන්නෙත් නැහැ. ඒ නිසා මේක හොඳ නැකතක් උදා වෙනවා හැම මොහොතේදීම. ඔය පෘථිවිය කැරකීම දිහා බලාගෙන ඉහිරු පායන වෙලාවට තාරකා මණ්ඩලේ පිහිටීමක් කරන 27ක් නැකත් හදලා තියෙනවානේ. ඕන වෙලාවක නැකතක්. නැති වෙලාවක් ඉන්නේ පැය 5ක් විතර, අවුරුද්දට සැරයක් විතරයි. බලපන් ඕන කෙනෙක් නැකතකින් ඉපදිලා තියෙන්නේ. ඒ වගේ මේ වර්තමාන මොහොත නැකතක් බවට පත් කරගෙන ඒක මංගල කාරණයක් බවට පත් කරගන්න ඔබට බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයේ මේ ක්‍රියාමාර්ගය තේරෙනවා නම් දැන් ඔබ මොකද කරන්න ඕන? දැන් ඔබට මෙතෙක් මම පෙන්වුවේ සංසාරයේදී පව තුල, පින තුල, ධානය තුල හේතුපටිච්ච සම්භූතං. මේ හේතුපටිච්ච සම්භූතං කියන එකේ තේරුම වර්තමානයේ විඳ අනාගත ඵලයක් උපදින තැබීමට තමයි හේතුපටිච්ච. ඒ නිසා තමයි හටගන්නේ. අපායේ හරි, දිව්‍ය ලෝකේ හරි, බ්‍රහ්ම ලෝකේ හරි දුක් හටගන්නේ උපාදානය තුල. හොඳයි, මේ මොහොතේ මේ හේතු ටික බිඳින්න පුළුවන් නම් දැන් පරකටන් අගන් නෙමෙයි තමන් හදාගත්ත දුකට හේතු නොතැබීමෙන් දුක නැති වේ කියන එක වෙනවා නේද? මොකද
දුකට හේතුව තණ්හාව. ඒ තණ්හාව නැති කිරීමෙන් ලැබෙන සැපත නිර්වාණය. දැන් ඒ තණ්හාව, බී තණ්හාව, සී තණ්හාව කියලා නෑ. නමුත් රූප තණ්හාව, ශබ්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව කියලා අරමුණේ ඇසේ කනේ නාසයේ මේ තණ්හාව හට ගන්නවා. හොඳයි අපි බලමු ආයෙත් ඇසට ගැටෙනවා. ඇසට ගැටෙනකොට පුද්ගලයා එක්කලා තිබෙන්නා වූ අමනාපය අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව වශයෙන් හිතට එනවා. මේ පුද්ගලයා මගේ හතුරාය කියලා විඥාන නාමපද සලආයතන පස්ස වේදනාවෙන් විඳිනවා. අතහරින්න බෑ මුත් එක්ක තිබෙන්නා වූ අමනාපය මට පරිගන්න කල් ඉවර වෙන්නේ නැහැ කියලා ඉස්සරහට තියලා ඉවර කරනවා. මේ අර පාලි පද නැතුව වර්තමාන මොහොතේ සිදුවෙන දේ අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ අනාගත කනතොල නම් සෝත විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා ඉදරවල් හයටම බලා ගන්න. දැන් වේදනාව තමයි සීමාව. දැන් අන්න මමත්වෙන් නොගැනීම වේදනාවෙන් අවසන් කරෙහි මමත්වෙන් ගැනීමට කියනවා වේදනාපත්‍ය තණ්හා උපාදාන භව අවිද්‍යා සංඛාරා. අන්න මම වුණ හැටි සහ වර්තමාන හේතු තබන එක. අනාගත ඵලයක් සඳහා වර්තමාන හේතු තබන එක. තණ්හා වේදනාවට තණ්හා වුණොත් උපාදාන වෙනවා, උපාදානොත් භව වෙනවා. එකට කියනවා අවිද්‍යා සංඛාරා. හොඳයි වේදනාව අල්ලාගත්තේ නැත්නම් වේදනා දස්සා ඒව තණ්හාය අශේෂ විරාග නිරෝධෝ. ඒ තණ්හාව උපාදාන භවෙන්න නොදෙනවට කියනවා අශේෂ කියලා. මමත්වෙන් නොගන්නවට කියනවා විරාග කියලා. එතකොට එහෙමනම් මොකද වෙන්නේ? නිරෝධය. අවශේෂ නෙමෙයි එතකොට නිර්වශේෂ නිරෝධය. දැන් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරෝධ, උපාදාන නිරෝධයෙන් භව නිරෝධය. දැන් මේ තණ්හාව නැති වුණාද? දැන් මොකද්ද නැති වුනේ? අතීත හේතු ඇවිදින් ඉවර වුණා. වර්තමාන ඵලයේ විඳලා ඉවර වෙනවා. අනාගත හේතුවක් නොතබා ඉවර වෙනවා. දැන් එහෙනම් එතන ඊළඟට කියන්න තියෙන්නේ තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් අවිද්‍යා සංඛාරාද විද්‍යා විමුක්තිද? දැක්කද ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ නින්ද හැරෙන විට ඕනෑම මොහොතක පවතින භාවනා මධ්‍යස්ථානේ අවිද්‍යා නිරෝධයෙන් සංඛාර නිරෝධය කරන්න ඕන හැටි තේරුම් ගන්නකෝ. සියලුම බුදු ධර්මය එතන තියෙනවානේ. බුදුරු අවුරුදු 45ක් දේශනා කරපු ඔක්කොම මෙතෙන්ට සාරාංශ වෙලා තියෙනවා. දැන් ඔබ පැවැත්මේ කොටස් කරුවෙද්ද ඔබට නවත්තන්න ඕනේද? දැන් මේක වෙන තැන් වලින් ගමු අපි. ත්‍රිපිටකයේ සූත්‍ර දේශනා වලින් කොහොමද තියෙන්නේ? යංකෝ වික්ක අනුසේතිතේන සංකං ගච්ඡති. උපාදානස්ස කොහොමත් උප්පත්තිම් පඤ්ඤාපේන අනුපාදානස්ස මඤ්ඤමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ උපාදීයමානෝකෝ බික්ඛු බද්දෝ මාරස්ස අනුපාදීයමානෝ මුත්තෝ පාපිමතෝ. මේක නේද මේ කියන්නේ? උපාදාන කර ගැනීමෙන් සසරට බැඳීම බද්දෝ මාරස්ස. ඒ පැවැත්ම උපාදානය කර නොගැනීමෙන් අනාගත ඵල ඊතර නොවී අවසන් වීම මුත්තෝ පාපිමතෝ අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ. එනම් අර තණ්හා උපාදාන කර ගැනීම මමත්වෙන් ගැනීමයි තණ්හා උපාදාන කර නොගෙනකොට අතීත හේතු නිසා වර්තමාන ඵල අවසන් වෙනවා, වර්තමාන හේතු නොතබා අවසන් වෙනවා. මෙන්න මේ අරමුණක් තුළ අතීත හේතු වර්තමාන ඵල වර්තමාන හේතු තබා අවසන් කිරීම අනිත්‍ය නෙවෙයි. ඒකට තමයි අනිත්‍ය දේ නිට්ටය කොට ගැනීම කියලා කියන්නේ. අතීත හේතුත් ඉවර වෙනවා, වර්තමාන හේතුත් ඉවර වෙනවා. වර්තමාන හේතු ඉතුරු නොකර අවසන් කරන එකට කියනවා පංච උපාදානස්කන්ධේ උපාදාන නොවෙන්න අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලනවා කියලා. හරිද දැන්? එකවරක් බලන්න ඕනද? නෑ. අන්න දැන් මේ අනාගත ඵලයක් උපදින්න හේතු නොතබා අවසන් කරන මේ මාර්ගයේ තේරුම් ගත්ත පුද්ගලයාට කියනවා පටිසෝතගාමියා කියලා. දැන් උහුට වැඩක් පැවරුණා. අනේ ඉතින් ගෙදරට ගිහින් ඉඳගෙන ඉඳලා කියන බණ කතන්දරයක් අහගෙන ඉඳලා දෙන දෙයක් කාලා සාදුත් කියලා වන හොඳයි කියලා ස්වාමීන් වහන්සේට සහතිකුත් දීලා ගෙදර එනවා ඇරුණාම තමන් තුල සසරක් හැදෙන බව ඉගෙන ගන්නේ නැහැ නේද කවදාවත්? ඊළඟ දවසෙත් බණ අහලා පින් සිද්ධ කරගන්න බණ අසනවා නම් පින්මය සිදුවන්නේ කියලානේ කියන්නේ. ඔය වෘතග්ජනයින්ට හරි ඒක. බණ අසනවා නම් වැටහෙනවා. එතකොට ඊට පස්සේ අවිද්‍යාව යයි දුරවන්නේ. දුරු වීම ආරම්භ වෙන්නේ.
දැන් මේ වර්තමාන හේතු නොතබා අවසන් කිරීමට නිරෝධය දකින්නවා කියන්න බැරිද? හේතු පටිච්ච සම්භූතන් නෙමෙයි දැන් හේතු බංගා. එහෙනම් සංකංගත තියෙනවද? ආපහු දුක හට ගන්නවද? උපාදානස්කන්ධ පහළ වෙනවද? සසර නිම කරන්නට සහ සසර හදන්නට දෙකම කරන්න පුළුවන් වර්තමානයේ. අන බුදු සමයේ ගැඹුර වටහා නොගත් බෞද්ධයෝ සහ බෞද්ධ නොවන අය ඔක්කොම කරන්නේ සසර හදන එක. බුද්ධෝත්පාදයක සදහම් හමු වෙනවා කියන එකේ තේරුම මෙන්න මේ මොහොත සසර හදන්න නැතුව අවසන් කරන්නට. මෙන්න මේ වැඩේ කරන්න කියන එක තමයි ඔය නොපමාව නම් වූ තනි වචනකින් බුදුරජාණන් වහන්සේ ලෝකෙට හෙළි කරලා තිබෙන්නේ. අන්න මේක තේරෙනවා නම් මට තේරෙන නිසා මම කියනවා ඔබටත් තේරෙනවා නම් ඔබගේ දැක්ම බණ ඇසීම තුළින් ගම්බීරේසු ටානාටානේසු පඤ්ඤා චක්කුං කමති ගැඹුරු තැන් කෙරෙහි ප්‍රඥා සොමු වෙනවා. මෙහෙම වෙනව නේද? වෙනවා නම් එහෙනම් නොවෙන්න වග බලා ගන්න වෙනවා. මෙන්න මේ නිසා මේ වරද සිදුවෙන එක වළක්වන්න කියන කාරණේ වදාරන්න තමයි උදුන් වහන්සේ අපමාදෝ අමත පදං අපමාදේන සම්පාදේත අපමත්ත අනමියන්ති කියලා අපමාද කියන වචනයක් පාවිච්චි කරලා බොහොම මහන්සි වෙලා තියෙන ලෝකයට මේ අවබෝධය ලබා දෙන්න. එහෙමනම් මේ ධර්ම දේශනාව තුළ ඔබට කරුණු වැටහෙනවා. දැන් මම එකකින් පෙන්නුවේ. ඔබ සජීවීව පාවිච්චි කරන්නේ ඇසද කනද නාසයද දිවද කයද. ඒ මොහොතට ගන්න එක කෝකාරය අමුතුවෙන් ගන්න ඕන නෑ. චිත්‍රපටයක් නම් රූපය, ගීතයක් නම් සද්දය, ආහාරයක් නම් රසය, ගන්ධය. ඒ විදිහට වර්තමාන මොහොතේ කරන දේ. නින්ද හැරුණ විට. දැන් අරමුණු තුළ ජීවත් වෙන්න වෙලා තියෙනවානේ. දැන් අරමුණු තුළ නොයල්මෙන් අවසන් කිරීමට අනිත්‍ය දකින්නවා කියනවානේ. අර තණ්හා උපාදාන භව නොවි අවසන් වීමට අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් කියනවා. ඒ කියන්නේ මගේ නොවන, මම නොවන, මගේ ආත්ම නොවන වශයෙන් අවසන් වුණා ස්කන්ධ පංචකය. ඒක ස්කන්ධ පංචකේ පහළ වුණා. නමුත් අනාගත ඵල උපදින්න හේතු නොතබා අවසන් වෙනවට එතකොට උපාදාන නොවි අවසන් වීම නිරෝධය. පංච උපාදානස්කන්ධය අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බැලීම කියන එකට ගලප ගන්න. දැන් තේරෙනවද භාවනාව? දැන් තේරෙනවද විදර්ශනා භාවනාව? දැන් තේරෙනවද කර්මක්ෂය කිරීමේ කර්මය කරන්න ඕන බව? මේ ටික තේරුම් ගණ්ඩයි සංසාරයේ අනන්ත කාලයක් උපදමින් මැරමින් එන්නේ බුද්ධෝත්පාදයක සදහම් මහන කණක් හදාගෙන. ඔය ටික තේරුම් ගත්තාම Taman කරන්න ඕන අත්තාහි අත්තනෝනාතෝ කොහිනාතෝ පරෝසියා. තුම්හෙ කිච්ඡං ආතප්පං අක්කාතාරෝ තථාගතා. කලයුත්තක් ඇත්තම් මේ භවය හදන එක ඔබ කරන්න ඕන නවත්තන එක. තථාගතවරු මෙහෙමයි මේක වෙන්නේ කියලා පැහැදිලි කරනවා. දැන් වැදගත්ද සද්ධර්ම ශ්‍රවණය? දැන් වැදගත් මේ කියලා දෙන පුද්ගලයාගේ අසුර පොත හෝ කල්යාණ මිත්‍ර සේවනය? දැන් වැදගත් මේ කාරණාව ක්‍රියාත්මක කරන එක? හරි. ඔන්න මේක තේරුම් ගත්ත පුද්ගලයාට දැන් සසරේ පමා වුණ හැටි තේරෙනවා. දැන් ඒ වගේ කරන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් දේ මොකද්ද? සසරක් හදන්න නැතුව ඉන්න වර්තමානයේ පාවිච්චි කරන්න පුළුවන්. අනුපාදීය මානව මුත්තෝ පාපිමතෝ ඔබ කරන්න ඕන. අන්න දැන් අපි තණ්හා නැත්නම් උපාදාන නැත්නම් භව නැත්නම් එහෙනම් අවිද්‍යා සංකාරයක් නැහැ. එහෙනම් අතීතයේ හේතු නිසා වර්තමාන ඵල පහ පමණයි. ඒ කියන්නේ අවිද්‍යා සංකාර තණ්හා උපාදාන භව තියෙනවා. විඥානාප සලආයත පස්ස වේදනා වලින් අරමුණ හඳුනා ගැනීමක් තියෙනවා. තණ්හා උපාදාන භව කරන්නේ නැත්නම් හඳුනා නොගැනීමෙන් මිය යනවා නොපමාවි. පමාවෙන්නේ නැතුව. දැන් හේතු බංගා තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. එහෙනම් හේතු බංගා එහෙනම් විද්‍යාවේ මුක්ති. දැන් දැක්කද මල ගෙදරකදී ශරීරය බිඳී යාමට හේතු බංගා නිරුද්ධති කියවට හරියන්නේ නැහැ කියලා. ඒකයි මේ බුදු සමයේ ගැඹුරු තැන් කෙරෙහි අවධානය යොමු වෙන්න ඕන කියලා කියන්නේ. නම් ඔබ හැම දිනාට මේව කරුණු පැහැදිලි කර ගැනීම තුළින් මේ අනුගමනීය ප්‍රතිපදාව ඇස තුළ කන තුළ නාසය තුළ වර්තමාන මොහොතේ අවදියෙන් සිටමින් කරන්නට අවශ්‍ය ධර්ම අවබෝධය පිණිස මෙම කරුණු පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනය කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අරමුණ දායකත්වයෙන් ලබන්නේ ශාන්ත ගුණවර්ධන මහත්මයා විසින්.
මේ මාතෘකාවට ගැලපෙනම ධර්ම දේශනාවක් කළා කියලායි මට හිතෙන්නේ. සුවසහසක් ජනයාට නිවැරදි ධර්මයක් කියාදීම සඳහා වෙරදරන ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනයේ සැලසේවා. පළවෙනි ප්‍රාර්ථනය ඒකක්. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිර්වාණාබෝධය පිණිස මේ පින් හේතු වේවා. ප්‍රාර්ථනීය බුද්ධ බෝධිය මේ ජීවිතයෙන් මෙතනින් එහාට නොයන එක නම් ඒක මොකක්ද කියලා තේරුම් ගන්න. වසර 30ක් ආයු වළඳා දැනට වසර 6කට පෙර අප අතරින් වියෝ වූ සසී ගුණවර්ධන පුතණුවන් ඇතුළු පින් අනුමෝදන් විය හැකි සංසාරගත ඥාතීන් සිටීනම් පින් අනුමෝදන් වී ජීවිතය සැපවත් කරගෙන මතුපදින ඉක්මන් භවයකදී මිනිසත් බවක් ලබාගෙන සද්ධර්ම අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගන්නට මේ පුණ්‍යානුමෝදනාව හේතු වාසනා වේවා. රෝග බියෙන් පෙනෙන සියලුම සත්වයින්ට මේ පින ආශිර්වාදයක්ම වේවා. ධර්මදේශනාවේ මූල්‍යදායකත්වයට දරා ධර්මදේශනා කරවා ගැනීමෙන් ධර්ම ශ්‍රවණයෙන් ජනිත කරගත්තා වූ ආශිර්වාදයන් මත පිහිටා ඔබ හැම දිනාට අනුග්‍රහ බවතුන් හැම දිනාටම මේ ධර්මඥානයේ පහළ වේවා යන මගේ ප්‍රාර්ථනයයි. පරලෝකසපත් ඥාති වර්ගය වෙත්නම් පින් අනුමෝදන් හැකි වුන් පින් අනුමෝදන් කරන උන්ට මතු භවයකදී නිවන් මඟ හෙළි කරගන්න හේතු වේවා යන්නත් ප්‍රාර්ථනයයි. ඒ වගේම වර්තමාන මේ දුක්ඛදායක අවස්ථාවේ මිදෙන්න අවශ්‍ය එක්සත් භාවයේ නැත්තම් වීරිය හැම දිනාටම වීරිය කරන්නට නැත්තම් ඒ සඳහා කළ යුතු දායකත්වයේ දරන්නට ලබා ගන්නට දායකත්වයේ දරා ගන්නට නුවණ පෑදේවා යන්න ප්‍රාර්ථනයයි. ඔබේ ආශිර්වාදයක් අප පිළිගනු ලබනවා. එබැවින් ඔබ හැම දිනාටත් අපටත් මේ ගෞතමින් වහන්සේ වදාළ හේතු පටිච්ච සම්භූතං නම් වූ පමාව තේරුම් අරගෙන හේතු බංගා නිරුජ්‍යතිකරණ ධම්මස පාදා ගන්නට මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. දේශක්ඛයෝ නිබ්බානං